සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට හදපිරි නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්වතුන් මේ යුගයේ වාසනාවන්ත වුණා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මතවාද වලින් කිලිටි නොවුන අත්නෝමතික අදහස් වලින් කිලිටි නොවුන බුද්ධ වචනේ මේ විදිහටම කෙනෙකුට ඉගෙන ගන්න ලැබෙනවා කියලා කියන එක මහා වාසනාවක්. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට අදත් වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට ලැබෙනවා. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් විකාශනය කරවන්නට දායකත්වයේ දරන්නේ කුස්වල රද්දොළුගම පදිංචිව සිට මීට වසර 3කට පෙර මිය පරලෝකීය දයා ලොකු පෝනාගම මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට ඉතාලියේ පදිච්ච පින්වත් අජන්තා නිල්මිනි උපුල් අයෝනි ඉරේෂා යන දූ දරුවන්ගේ පවුලේ පින්වතුන් මේ මිය පරලෝකීය දයා ලොකු පෝනාගම මෑණියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. හෝරාවක පමණ මේ ධර්මය දේශනා කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් ධර්මයේ බෙදා හැරීමෙන් රැස් කරගන්න අපමණ පින මේ මෑණියන්ට අනුමෝදන් කරනවා. ඉතින් සන්තෝෂයටපත් වෙන්න මේ අන් අයට ධර්මය අහන්න සලස්වන පින ධර්ම දානයේ කොටස් කරුවන් බවට ඔබපත් වීම ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. දෙන්නේ යමක්ද ලැබෙන්නේ එයයි. නිසා ධර්මයේ දුන්නොත් ධර්මයේම ලැබෙයි. ශ්‍රේෂ්ඨ දේ දුන්නොත් ශ්‍රේෂ්ඨ දේම ලැබෙයි. අදත් ශ්‍රේෂ්ඨ දෙයක් ගැන කියන්නේ. මේ මිනිස්සේ පැතිය යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ නිවන් දකින්න කැමති කෙනෙක් පැතිය යුතු දෙයක්. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම තියෙන සම්මා දිට්ඨි. ඒකට මේ සම්මා දිට්ඨිය තමයි ඇස. ඒක තමයි ඇස. ඒක තමයි පාර පේන ඇස. හරි වැරද්ද තෝරා ගන්න පුළුවන් දැක්ම. ඒ ඇහැ තිබ්බේ නැත්තම්, ඒ පිනීම තිබ්බේ නැත්තම් මේ ලෝකේ ඔහුට නිර්වාණ ප්‍රතිපදාව අනුගමනය කරන්නට නොහැකි වෙනවා. ඊළඟට සම්මා දිට්ඨියෙන් තමයි දුක් පීඩා දුරු කරන්නේ. සම්මා දිට්ඨියෙන් තමයි සැපසැනසෙල්ල උදා කරන්නේ. ඒ නිසා නිවන් මාර්ගය දැනගන්න කැමති කෙනා සසර දුකෙන් නිදහස් වෙන්න කැමති කෙනා මේ සම්මා දිට්ඨිය කියන කාරණාව සොයා ඉන්න ඕන එකක්. වඩාත් පුරුදු කරගන්න ඕන දෙයක්. කෙනෙක් සම්මා දිට්ඨියටපත් වුණා කියන්නේම සෝතාපන්න වුණා කියන එක. මේ බුද්ධ ශාසනයේ අමාරුම කාරණේ තමයි අරහත්ත්වයටත් වඩා සෝතාපන්න වීම. මොකද සෝහන් වුණොත් රහත් වෙනවාමයි.
හැබැයි හැම කෙනාම සෝවාන් වෙනවා කියලා එකක් නැහැ. සෝවාන් වීම කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක්. ඒකට ඒ සෝතාපන්න වීම කියන්නේ සම්මාදිට්ඨියටපත් වීම නම් එහෙනම් සම්මාදිට්ඨිය ඇති කර ගැනීම තමයි දුෂ්කරම දේ. සම්මාදිට්ඨිය ඇති කර ගැනීම. සම්මාදිට්ඨියෙන් තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ. ඒකට එයාගේ හිත තුළ හොඳ කල්පනාවක් තියෙන්න ඕන. පින්වතුනි දැන් මේ කල්පනාව කියන එක නැත්නම් අපි කියමු යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය හොඳට තියෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයෙන් තමයි සම්මාදිට්ඨිය උපදින්නේ. ඒක පුදුම කාරණාවක්. ඉතින් එයා භාවනා නොකලාට, හග්මන් නොකලාට, දැස් පියාගෙන පැය ගණන් නොසිටියාට, ඔහුගේ මානසිකාරය හොඳට වැඩ කරනවා නම් ඔහුගේ සම්මාදිට්ඨියට බාධාක් වෙන්නේ. මම මේක ගොතා කියන කතාවක් නොවේ. ඒක මාගේ සිතලුවකුත් නොවේ. අන්න ඒක තමයි අද බුද්ධ වචනේ විස්තර කරන්න මේ කල්පනා කළේ. සම්මාදිට්ඨිය උපදින ආකාරය යෝනිසෝ මනසිකාරයේ තුලින්. මේක අපූර්ව ක්‍රමයකට විස්තර වෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ තියෙන සබ්භාසව සූත්‍රය. ආශ්‍රව ප්‍රහාණය කිරීම ගැන වදාළ දෙසුමක්. මේ ආශ්‍රව වලින් තමයි අවිද්‍යාව උපදින්නේ. අවිද්‍යාවෙන් තමයි ආශ්‍රව උපදින්නේ. එතකොට මේ ආශ්‍රව වලින් අවිද්‍යාව උපදිනවා, අවිද්‍යාව තුලින් ආශ්‍රව උපදිනවා කියලා කෙනෙකුට හොඳට දැනීමක් දන්නවා නම්, දකිනවා නම් ඒක මෙයාගේ සම්මාදිට්ඨිය. අපි මීට කලින් සම්මාදිට්ඨි කියලා සූත්‍ර දේශනාවක් දෙසුමක කතා කළා. ඒකේ හොඳට ඒක විස්තර වුණා. නමුත් මේ ආශ්‍රව ගැන ආශ්‍රව තියෙන තුනක්. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඒ ආශ්‍රව කෙනෙක්ගේ හිත තුළ තිබීම නිසා තමයි සකල ක්ලේශය උපදින්නේ. කෙලෙස් නැතිවීමෙන් ආශ්‍රව නැති වෙනවා, ආශ්‍රව නැතිවීමෙන් කෙලෙස් නැති වෙනවා. ඒ ආශ්‍රව වලින් තමයි අවිද්‍යාව උපදින්නේ. ආශ්‍රව නැතිවීමෙන් අවිද්‍යාව නැති වෙනවා, අවිද්‍යාව නැතිවීමෙන් ආශ්‍රව නැති වෙනවා. මේ ආශ්‍රව කියන එක මේ හිත ඇතුලේ කිඳා බහැලා තියෙන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. එතකොට පින්වත්නි මේ ආශ්‍රව එකපාර ප්‍රහාණය වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව තමයි ප්‍රහාණය වෙන්නේ. මේ ආශ්‍රව මේ හිත ඇතුලෙන් කඩලා දාන එකක් තමයි මේ යෝනිසෝ මනසිකාරයෙන් කෙරෙන්නේ. ඒ වගේම සසරට බැඳ තබන සංයෝජන තියෙනවා. ඒවට කියනවා දස සංයෝජන කියලා. ඒ සංයෝජන ඒ බැඳීම් කඩලා දානවා මේ ආශ්‍රව ප්‍රහාණය. මම ඔය කියපු කාරණාව ඔබට නොතේරෙන්න පුළුවන්. නමුත් හොඳට කන් යොමු කරගෙන අහගෙන ඉන්න විස්තර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ සංඝයාට වදාලා සබ්භාසව සංවර පරියායන් වූ භික්ඛවේ දේසිස්සාමි. සියලු ආශ්‍රව සංවර කරගන්න. ඒ කියන්නේ ආශ්‍රව උපදින්න දෙන්නේ නැතුව ඉන්න ක්‍රමයක් මේ. කෙලෙස් උපදින්න දෙන්නේ නැහැ. එවැනි වූ ක්‍රමයක් තියෙනවා. සබ්භාසව සංවර. සියලු ආශ්‍රව සංවර කරන එක. ඉතින් ඒක මනාව දේශනා කරන්නම් කන් යොමු කරගෙන අහන්න කියලා වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඥානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමිනෝ අජහනතෝ නෝ අපස්සතෝ. දන්නා කෙනාටයි දකිනා කෙනාටයි තමයි ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. නොදන්නා කෙනාට නොදකින කෙනාට නෙවෙයි. එහෙනම් ආශ්‍රව ප්‍රහාණය වෙන්න දැනගන්නත් ඕන, දැක ගන්නත් ඕන. නොදන්නා කෙනාට නොදකින කෙනාට ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නැහැ. එහෙනම් ඔබ කෙලෙස් දුරු කරන්න කැමති නම්, සම්මාදිට්ඨිය උපද්දවා ගන්න කැමති නම් ඔබ මේක දැනගන්න ඕන, දැක ගන්න ඕන. නොදැනගෙන හිටියොත්, නොදැකගෙන හිටියොත් ඔබගේ කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිංච භික්ඛවේ ඥානතෝ කිං පස්සතෝ ආස්වානං khයං හෝති.
මොනවා දන්නකොටද කුමක් දැනගන්නකොට කුමක් දැක ගන්නකොටද ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ? යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි දැනගන්න ඕන දැක ගන්න ඕන. ඔන්න පින්වතුනි අපූර්ව කාරණාවක්. යෝනිසෝ මනසිකාරය මේකයි අයෝනිසෝ මනසිකාරය මේකයි කියලා දන්නේ නැති කෙනාට දකින්න නැති කෙනාට කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය උපදින්නේ නැහැ. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා හරියටම දැනගන්න ඕන. දැන් මේක හරියට විස්තර කරනවා. කියනවා අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතු අනුප්පන්නාචේව ආසවා uppajjanti uppannāca ආසවා පවඩ්ඩಂತಿ. අයෝනිසෝ මනසිකාරය කරන කෙනාට නූපං ආශ්‍රව උපදිනවා. උපං ආශ්‍රව වැඩිනවා. නූපං කෙලෙස් උපදින විදිහට උපං කෙලෙස් වැඩෙන විදිහට කවුරු හරි කල්පනා කරනවා නම් ඒ කල්පනාවට කියන්නේ නම මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. මේක හොඳට දැනගන්න ඕන. යෝනිසෝචකෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේව ආසවන uppajjanti uppannā ca ආසවා පහියන්ති. යෝනිසෝ මනසිකාරය කරන කෙනාට නූපං ආශ්‍රව ඉපදින්නේ නැහැ. උපං ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. ඔන්න යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි බුද්ධ වචනෙන් විස්තර කළා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව වැඩෙන විදිහට නූපං ඒවා නූපදින, උපං ආශ්‍රව වැඩෙන විදිහට කල්පනාවක් තියෙනවා නම් කාගේ හරි ඒක අයෝනිසෝ මනසිකාරය. නූපං ආශ්‍රව නූපදින විදිහට, උපං ආශ්‍රව ප්‍රහාණය වෙන විදිහට කවුරු හරි කල්පනා කරනවා නම් ඒක යෝනිසෝ මනසිකාරය. තවත් ඔබගේ වචනයට ගන්න හිතේ කෙලෙස් වැඩෙන විදිහට කල්පනා කරන එක අයෝනිසෝ මනසිකාරය. කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට, කෙලෙස් ඇති වෙන්නේ නැති විදිහට කල්පනා කරන එක යෝනිසෝ මනසිකාරය. මෙන්න මේ යෝනිසෝ මනසිකාරය ඕක අමතක කරගන්න එපා. දන්න කෙනාටයි දකින්න කෙනාටයි කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. එතකොට ඕන අද අපි බොහෝම අපූර්ව දහම් කාරණාවක් ඉගෙන ගත්තා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය මොකද්ද? අයෝනිසෝ මනසිකාරය මොකද්ද? එතකොට මේ ආශ්‍රව කියන්නේ කෙලෙස්. ඒ කෙලෙස් වලින් තමයි සියලු පීඩා, දැවීම්, තැවීම්, සංతాප, ශෝක මේ ඔක්කොම උපදින්නේ ආශ්‍රව නිසා. මේ කෙලෙස් ඒ දැවීම් තැවීම් එක ක්‍රමයකින්ම නැති කරන්නට මේ ඒක නැති කරන ක්‍රම ටිකක් තියෙනවා. සමහර මේ දුක්ඛං කටළු කරදර කෙලෙස් නැත්නම් අපි කියමු ආශ්‍රව ප්‍රහාණය කරන ක්‍රමයක් තියෙනවා. අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා. දර්ශනීය දැක්මෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. එයාගේ දැක්ම හරියට හදාගත්තොත් එපමණකින්ම අර දුක්ඛං කටළු කෙලෙස් ටික නැති වෙලා යනවා. එහෙනම් දුක්ඛං කටළු කෙලෙස් ආශ්‍රව ප්‍රහාණය කිරීමේ ක්‍රමයක් තියෙනවා. දැක්ම හදා ගන්නවා. ඔය එක ක්‍රමයක්. ඒ කියන්නේ දැන් මේ විස්තර වෙන්නේම යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය හදා ගන්න ඕන දැක්මට. යමක් දිහා බලන ක්‍රමයේ අනුව කෙලෙස් ප්‍රහාණය වෙනවා, කෙලෙස් ඇති වෙනවා. ඒ නිසා කෙලෙස් නැති වෙන විදිහට යාගේ මානසිකාරය හදාගන්න හොඳ දැක්මක් හදා ගන්නවා. ඒකට කියනවා දර්ශනය. ඒකෙමුත් කෙලෙස් ප්‍රහාණය වෙනවා. මේක විස්තර කරනවා. ඊළඟට අපි ඉස්සෙල්ලා මුලින් කාරණා ටික ඊට පස්සේ එකින් එක විස්තර කරගමු. අත්ති ආසවා සංවරා පහතබ්බා. සාමී කෙලෙස් ඇති නොවෙන්න, තියෙන කෙලෙස් ප්‍රහාණය වෙන්න, ආශ්‍රව ප්‍රහාණය වෙන්න තව ක්‍රමයක් තියෙනවා සංවර වීම. මේ කියන්නේ ඉන්ද්‍රිය සංවරය. සංවර වීමෙන් දුක්ඛං කටළු දුරු කරන්න පුළුවන්. ඕන එකක් තියෙනවා දැක්ම හරියට හදාගන්න එක. අනිත් එක සංවර වෙන එක.
අනිත් එක අත්‍යාසව පටිසේවනා පහතබ්බා. නුවණින් යුක්තව සේවනය කිරීම. ඒ කියන්නේ යමක් පරිභෝග කරනවා නුවණින් යුක්තව. පරිභෝග කරන දේ නුවණින් යුක්තව පරිභෝග කළාම කෙලෙස් නැති වෙනවා. එතකොටත් යෝනිසෝ මනසිකාරය වැඩ කරනවා. අත්‍යාසව අදිවාසනා පහතබ්බා. නුවණින් යුක්තව විවසීම තුලින් කෙලෙස් ප්‍රහාණය වෙනවා. අත්‍යාසව පරිවර්ජනා පහතබ්බා. කෙලෙස් ප්‍රහාණය කරන ආසව ප්‍රහාණය කරන ක්‍රමයක් තියෙනවා. පරිවර්ජනා කියන්නේ නුවණින් යුක්තව වැළකීම තුලින් අත්‍යාසව විනෝදනා පහතබ්බා. දුරු කිරීමෙන් නුවණින් යුක්තව බැහැර කරනවා. ඊළඟට තව ආශ්‍රව જાතියක් තියෙනවා. ඒක ප්‍රහාණය කරන්න තියෙන්නේ භාවනාවයි. ඔන්න පින්වතුනි හොඳට මතක තියාගන්න මේක. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළා දන්න කෙනාටයි දකින්න කෙනාටයි තමයි කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. දන්නේ නැති දකින්න නැති කෙනාට නෙවෙයි. මොකක් දකින්න කෙනාටද? යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි. දැන් මේ යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි කියන්නේ මොකක්ද කියලා විස්තර කළා. යෝනිසෝ මනසිකාරය කියන්නේ යම් විදිහකට කල්පනා කරද්දී ආශ්‍රව වැඩෙනවා නම්, නූපං ආශ්‍රව උපදිනවා නම්, උපං ආශ්‍රව වැඩෙනවා නම් ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. යම් විදිහකට කල්පනා කරද්දී නූපං ආශ්‍රව උපදින්නේ නැත්නම් උපං ආශ්‍රව ප්‍රහාණය වෙනවා නම් අන්න ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. මේ මුළු සූත්‍රයේ පුරාවටම තියෙන්නේ යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි කියන එක විස්තර කළා. ඒ කියන්නේ ආශ්‍රව දැන් යෝනිසෝ මනසිකාරයෙන්නේ කෙලෙස් ගෙවෙන්නේ. නූපං කෙලෙස් උපදින්නේ නැහැ, උපං කෙලෙස් ගෙවෙනවා. ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය පවත්වන්න පුළුවන් ක්‍රම ටිකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි දැක්ම හදා ගන්නවා, දර්ශනය. අනිත් එක තමයි සංවරය. ඉන්ද්‍රිය සංවරය. අනිත් එක තමයි යම පරිභෝග කරනකොට නොඑක මම මොකටද මේක කරන්නේ කියලා නුවණින් යුක්තව පරිභෝග කරනවා. අනිත් එක තමයි ඉවසනවා. අනිත් එක තමයි සමහර දේවල් වළක්වන්න තියෙනවා. සමහර දේවල් දුරු කරන්න තියෙනවා. සමහර කාරණා භාවනා වශයෙන් වඩන්න තියෙනවා. එහෙනම් ඇත්තටම ගත්තොත් එහෙම මේ ආසව ප්‍රහාණය කිරීම පිණිස මේ තියෙන කාරණා ටික තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කරන්නේ මේ ටික. ඒ තමයි දැක්ම හදනවා, සංවරය හදනවා, ඊළඟට නුවණින් යුක්තව සේවනය කරන දේවල් සේවනය කරන්න හරි ගස්සනවා. ඊළඟ ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩනවා කියලා කරන්න තියෙන්නේ මේ ටික. හරි. දැන් අපි එකින් එක විස්තර කරගමු. දැන් තේරුන්නේ නැහැ කියලා එහෙම කලබල වෙන්න දෙයක් නැහැ. විස්තර කරනවානේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද පින්වත් මහණෙනි කතමේච භික්කවේ ආසවා දස්සනා පහතබ්බා දර්ශනයෙන් ප්‍රහාණය කරන ආශ්‍රව කියන්නේ මොකද්ද? ඉද භික්කවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි. පින්වත් මහණෙනි මෙහිලා අසුතවත් පුතුජනෙක් ඉන්නවා. අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා දැකලා නැහැ. ආර්ය ධම්මස්සකෝ විදු ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ ආර්ය ධර්මයේ හික්මිලා නැහැ. සත්පුරිසාණං අදස්සාවි සත්පුරුෂයෝ දැකලා නැහැ. සත්පුරුෂ දර්ශනයෙන් තොරයි. ආර්ය දර්ශනයෙන් තොරයි. සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ සත්පුරුෂ ධර්මෙහි දක්ෂ නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ සත්පුරුෂ ධර්මයේ හික්මිලා නැහැ. කවුද මේ ආශ්‍රිතවත් පෘතජ්ජනයා? මානසිකරණීය ධම්මේ නාප්පජානාති සිහි කරන්න ඕන ඒවත් ඔහු දන්නේ නැහැ. ආශ්‍රිතවත් පෘතජ්ජනයා.
සිහි කළ යුතු දේවල් දන්නේ. අමනසිකරණීය ධම්මේ නප්පජානාති. සිහි නොකළ යුතු දේවල් දන්නේ නැහැ. සෝ මනසිකරණීය ධම්මේ අප්පජානන්තෝ මනසිකරණීය ධම්මේ අප්පජානන්තෝ. සිහි කළ යුතු දේ දන්නේ නැති නිසා, සිහි නොකළ යුතු දේ දන්නේ නැති නිසා යේ ධම්මාන මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති. හිතන්න ඕන නැති දේවල් හිතනවා. හිතන්න ඕන දේවල් හිතන්නේ නැහැ. කවුද මේ ආශ්‍රිතව පුතඥයා? එහෙනම් දැන් ඔබ පිළිගන්නවා නම් මේ ලෝකෙම ඉන්නේ ආශ්‍රිතව පුතඥයෝ කියලා. එහෙනම් ආශ්‍රිතව පුතඥයෝ කියන එකේ අර්ථය මොකද්ද? හිතන්න ඕන දේවල් හිතන්නේ නැහැ. හිතන්න ඕන නැති දේවල් හිතනවා. ඒකට යම් කෙනෙක් කටපුරා කියනවා නම් අපි ඉතින් අසෘතව පුතඥ මිනිස්සුනේ කියලා කට ඇරලා මිනිස්සු කියන්නේ. ඒකේ අර්ථය තමයි හිතන්න ඕන නැති දේවල් හිතන උන් අපි. හිතන්න ඕන දේවල් හිතන්නේ නැති උන් අපි කියලා තමයි ඒ කියන්නේ. පුතඥයෝ කියලා. ඕක තමයි ලේබල් එක යාගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමේච භික්ඛවේ ධම්මාන මනසිකරණී යා යේ ධම්මේ මනසිකරෝති. කොහොමද මේ මිනිස්සයා මොනවද මේ හිතන්න ඕනේ නැති දේවල් හිතනවා කියන්නේ? යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරෝතෝ අනුප්පන්නෝවා කාමාසෝ උපජ්ජන්ති උප්පන්නෝවා කාමාසෝ පවඩ්ඩන්ති. මොනවද මෙයා කරන්නේ? හිතන්නේ අසෘතව පුතඥයා. නෝපං කාමාශ්‍රව ඉපදෙන විදිහට කල්පනා කරනවා. උපං කාමාශ්‍රව වැඩෙන විදිහට කල්පනා කරනවා. උපං භවආශ්‍රව නෝපං භවආශ්‍රව උපදින විදිහට. උපං භවආශ්‍රව තියුණු වෙන විදිහට. නෝපං අවිජ්ජාශ්‍රව උපදින විදිහට. උපං අවිජ්ජාශ්‍රව වර්ධනය වෙන විදිහට කල්පනා කරනවා. ඕක තමයි අසෘතව පුතඥයාගේ වැඩි. ඇත්තටම මේ ලෝක සත්වයන් කල්පනා කරන හැම එකෙම කාම ආසාවම වැඩෙනවා. කාමයටම කැමැත්ත ඇති වෙනවා. කාම ලෝකෙටම ආයෙත් හිතෙනවා. කාම ලෝකෙටම එන්න කර්ම සකස් වෙනවා. භවයටම යනවා. ආය උපදින ආය සකස් වෙන ජීවිතයටම එනවා. අවිද්‍යාවම වැඩෙනවා. නොදන්නාකම වැඩෙනවා මේ මිනිස්සුયો කල්පනා කරන විදිහත් එක්ක සත්වයා. ඇයි මේ බලන්න මේ යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය තීරෙන්නේ නැති නිසා. කල්පනා කරන්න ඕන දේ නොකරන්න ඕන දේ දන්නේ. ඊට පස්සේ කල්පනා කරන්න ඕනන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ඉපදුන්නේ නැත්නම් ඒව ඉපදින්නේ නැති විදිහටම. ඉපදිලා තියෙනව ප්‍රහාණය කරන විදිහටමයි කල්පනා කරන්න ඕන. ඒව කරන්නේ නැහැ යා. මෙයාට ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න මෙයා මේ කල්පනා කරන්න ඕන දේවල් දන්නේ නැති නිසා, කල්පනා නොකරන්න ඕන දේවල් දන්නේ නැති නිසා කෙලෙස්ම වැඩි වැඩි යනවා. දැන් බලන්න මට මතක නෑ මේ නම ඔය කාටුන් සම්බන්ධයෙන් 3D කාටුන් ඒ සම්බන්ධයෙන් සොයා ගැනීම කරපු මිනිස්සයා ඒ සම්බන්ධයෙන් කාටුන් වලින්ම උද්‍යානයක් හැදුවා. මට ඔහුගේ නම මතක නෑ. ඊට පස්සේ ඉතින් ගොඩ ඒ විදිහට කරන්න ඔහු කොච්චර කල්පනා කළාද? අවසානයේට ඉපදුනා අර කාටුන් උද්‍යානයේටම අදටත් භූතයා වෙලා පේනවා. ඊට පස්සේ ඔය එංගලන්තේ කැනඩාවේ ඔය යුද්ධ සෙම්පතියේ මහ විශාල මාලිගාවක් හදුවනේ කාමර 100 ගානක මහ පොළොවේ උමන් සහිතව. අවසානයේ ඒක හදලා ඔහුගේ කිරිගරුඬෙන් කේක් විදිහට වෙනම නාන තටාක, වෙනම ෆිල්ම් හෝල්, ඊළඟට වෙනම අස්ව උමන්, වෙනම ගිනි අඟුරු හෝල්, ඊළඟට ඔය වගේ වෙනම ආලින්ද, වෙනම සංഭാෂණ ශාලා, විශාල කුළුණු, විශාල තට්ටු, ඊළඟට වෙනම ආපන ශාලා සහිත විශාල මාලිගාවක්.
අවසානයේ ඒක හදලා ඉවර වෙලා ඔහුට ණය ගෙවා ගන්න බැරි වුණා. රජෙන් මේ මාලිගාව ගත්තා. ඔහුට මේ මාලිගාව ඉස්සරහ පිටම පුංචි කාමරයක් පුංචි නිවසක් දුන්නා. අර නිවසේ ඉඳලා අර වයස්ක මිනිස්සයා Taman හදාපු මාලිගාව දිහා බලාගෙන ඉන්නවා. මැරුණා. අදටත් භූතයා පේන්න එනවා. හවස 6 වෙනකොට මාලිගාව සම්පූර්ණ මිනිසුන්ට ඒක ජාත්‍යන්තර වශයෙන් ඕන කෙනෙකුට බලන්න යන්න පුළුවන් විදිහට තියෙනවා. නමුත් හවස 5-6 වෙනකොට ඔක්කොම වහනවා. කවුරුත් ඇතුලේ නැහැ. ඇයි ඉන්න බෑ කාටවත්. භූතයාගේ රජදහම. දැක්කද? සිහි කළ යුතු දේ නොකළ යුතු දේ දන්නේ නැහැ. ඔහුගේ ඥානය, ඔහුගේ දැක්ම ඔහුම භූතෙක් කළා. ප්‍රේතෙක් කළා. පිශාචෙක් කළා. පාංශු පිශාචෙක් කළා. ඔය විදිහටනේ පොළොවට අරක් ගත්ත බාහිරවයෝ භූතයෝ මේ සසරේ යන සත්වයෝ කවුරු හරි වෙලා දැන් මේ අපි මේ මිදියට අපේ ඇඟේ කී කෝටියක් පණුවෝ ඉන්නවද පින්වත්නි බලන්න බඩවල් වල ජරබොර ගාලා හද්දි වැසිකිලි කරනකොට පණුවෝ මේ කී කෝටියක් මේ ඇඟේ ඉන්නවද පණුවෝ අපි තනියෙන් ඉන්නවා කියලා හිතුවට ඒ සත්වෙක් මේ තවත් කුණු කයක අසූචි ගොඩක පණුවන් බවට පත් කළේ මොකද්ද? මේ අයෝනිසෝ මනසිකාරය. පණුවෙක් වෙන විදිහට කල්පනාව හදලා. හදුවා. අයෝනිසෝ මනසිකාරය. හිතන විදිහ දන්නේ. හිතන එකෙන් මේක වෙන්නේ. ඔය ලස්සන සමනලෙක් ගහක වහලා හිටියා. ඒ සමනලයාගේ පියාපත් අටු. තනිකරම ආමි කිට් එකක්. තනිකර ආමි ඇඳුමමයි. ඒ කියන්නේ මනුස්ස ලෝකෙද්දී ආසකලා ඇඳුමට. කොච්චර ඒක මානසිකාරයත් එක්ක කරාද කියනවා නම් හිතුවද කියනවා නම් මැරිලා ඊළඟ ජීවිතේ ශරීරයට බද්ධ තමන්ගේ ශරීරයේ ස්වභාවික පාටම වුණානේ ඒ කිට් එක. පුදුම සාගතයි හිතන දේවල් එකතු වෙන විදිහ. දැන් ඔබට ඔය ඇඟක් ලැබුණේ ඔබට මේ කතාව ඔබගේ හැසිරීම ඔබගේ ජීවිතේ ඔබ සංසාරයේ චේතනා පහල කරපු විදිහත් එක්කයි. ඊට සසරේ භවයටම හැදුණා. කාමයට අනුව හැදුණා. අවිද්‍යාවට අනුව හැදුණා. හේතුව ඇයි? අශෘතවත් පෘතජන. සුතවත් ආර්ය ශ්‍රාවකයා මානසිකාර කළ යුතු දේ නොකළ යුතු දේ දන්නවා. ඉතින් අපි බලමු දැන් අශෘතවත් පෘතජනියා කල්පනා කර ඉන්නවා. කොහොමද කල්පනා කර ඉන්නේ? සෝ ඒවං අයෝනිසෝ මනසිකාරෝති. ඔහු මෙසේ අයෝනිසෝ මනසිකාරය කරනවා. කල්පනා කරනවා අහෝසින්නකෝ අහං අතීත මද්දහන ඉස්සර මං ඉඳලා තියෙනවද? ඉස්සර මං ඉඳලා නැද්ද? ඉස්සර මං හිටියානම් කවුරු වෙලා ඉඳ ඇතිද? ඉස්සර මං හිටියානම් කොයි විදිහට ඉඳ ඇද්ද? ඉස්සර මං කවුරු විදිහට ඉඳ ඇද්ද? අනාගතේ මං ඉඳීද? අනාගතේ මං ඉන්න එකක් නැද්ද? අනාගතේ මං කවුරු වෙලා ඉඳීවිද? අනාගතේ මං කොහොම ඉඳීවිද? අනාගතේ මං කවුරු වෙලා ඉඳීවිද? කියලා දැන් මෙයා කල්පනා කරනවා. ආශ්‍රෝතව පුතඥයා වර්තමාන කාලයේ පවා තමන් ගැන අරක කොහොමද මේක කොහොමද කියන ස්වභාවයෙන් තමයි ඉන්නේ. ඇත්තෙන්ම මං ඉන්නවද? මං නැද්ද? මං කවුද? මං කොහොම කෙනෙක්ද? ඇත්තෙන්ම මේ සත්වය ඇවිත් ඉන්නේ කොහේ ඉඳලාද? ඊට පස්සේ කොහේ ආවිද? කියලා මහා පටලැවිලා. මම කියන කෙනෙක් අල්ලගෙන ওই මිනිස්සු දොඩවන්නේ මම මෙහෙම කරපු කර්මය මොන කර්මයක් මං කළාද දන්නේ නැහැ දෙයියනේ. මට තව කොච්චර විඳවන්න තියෙනවද දන්නේ නැහැ දෙයියනේ. කියලා කර්මයේ කියාම කටේ මතුරනවා. අපි අපා ඉඳලා අපි වෙන්න ඇති. අපි දැන් කොහේ යයිද? මෙහි වාගේ පටලැවිල්ලක ඉන්නවා.
කාල 3 ගැනම හිතේතා. අසෘතව පුදජ්ජනය. එතකොට අසෘතව පුදජ්ජනය ওই විදියට හිත හිතා ඉනකොට ඔහුගේ හිතේ දෘෂ්ටි ඇති වෙනවා. ඒ දෘෂ්ටි හයක් තමයි මනසකට ඇති වෙන්න පුළුවන්. හයෙන් එකක් ඇති වෙනවා. අසෘතව පුදජ්ජනයාට හිතෙනවා මට ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටිය ඇති වෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇති වෙන්නේ ඒක ඇත්තක් වගේමයි, ස්ථිර දෙයක් වගේමයි. මට ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටියකට ආපු කෙනාට පේන ඇහෙන හැම දෙයකින්ම යාට ඔප්පු වෙනවා ආත්මයක් තියෙනවා වගේ. දැන් බලන්න අනාත්මයි කියන සත්‍ය සංඥාව පුරුදු කරනකොට එයාට හැම එකම අනාත්මය දකින්න පුළුවන්. ඒ වගේ තමයි ආත්මයි කියන දෘෂ්ටිය පුරුදු කරන කෙනාට හැමතැනකම ආත්මයක් තියෙනවා වගේ පේනවා. මගේ ආත්මේ නැති වෙලා යන එකක් කියලා සමහර වෙලාවට දෘෂ්ටියක් උපදිනවා. තව සමහරවිට මගේ ආත්මයකින් තමයි මං ආත්මේ හඳුනගන්නේ. ආත්මයෙන් තමයි ආත්මේ හඳුනාගන්නේ කියලා. ආත්ම නොවන දේ මං හඳුනාගන්නේ ආත්මයක් තුලින්. මං ආත්මේ හඳුනාගන්නේ ආත්මයක් තුලින් කියන දෘෂ්ටිය. ඊළඟට කතා බස් කරන සැප දුක් විඳින ආත්මයක් මා තුල තියෙනවා. ඒ තැන හොඳ නරක කර්ම විපාක විඳින්නේ ආත්මයෙන් තමයි. ඉතින් මා තුල තියෙන ආත්මය නිට්ටය එකක්, ස්ථිර එකක්, සදාකාලික එකක්, වෙනස් නොවන ස්වභාවයෙන් යුක්තයි. හැම විදිහයටම හැමදාම ඒක තියෙන එකක් කියලා මේ දෘෂ්ටියක් හට ගන්නවා. කෙටියෙන් ඔබට ඔය 6 තේරුන්නේ නැත්නම් කෙටියෙන් ගත්තොත් ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටියකට එනවා. හැම වෙලාවෙම මගේ ආත්මය කියලා එනවා. හැම කෙනාම ඉන්නේ මේ දෘෂ්ටි වලටනේ. ආත්මයක් තියෙනවා කියන එක. දැන් සම්පූර්ණයෙන්ම ඔය වෙන දේව කතා ඒ කෝගෙම ආත්මවාදී. ආත්මේ දෙවියන් වහන්සේ ළඟට ගන්නවා. ඊළඟට ක්‍රිෂ්ණ අර්ජුනට කියන්නේ අර්ජුන ඔය ඥාතින් සියලු දෙනා මරාපන් ඔය ශරීරේ මැරිලා ගියාට ඔය ශරීරයේ ඇතුලේ තියෙන ආත්මය ස්ථිර එකක් ඒක මංගවට මං ගන්නවා කියලා ක්‍රිෂ්ණ දෙවියෝ කියනවා. එහෙම කියලා අර්ජුන කියන ඒ රාජ්‍ය කුමාරයා තමන්ගේ ඥාතීන් මරන්න පොළඹවනවා. ඔහු අතින් තමන්ගේ ඥාතීන් සියලු දෙනා මැරිලා යනවා. ඔය ඒ ආගම් වල තියෙන පොත් මේ වගේ කතා. ඒතකොට ඒවා නිතර ඇහෙනකොට මේ මිනිසෙක් මැරුවත් ඒ මිනිසයාගේ ඇතුලේ තියෙන ආත්මයට හානියක් වෙන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ ළඟට යනවා කියලා දෘෂ්ටි වලට එනවා. මේ ඔක්කොම වෙන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. එතකොට දැන් මේ දක්වා වුණ දැන් තේරුම් ගමු. බුදුරජාණන් වහන්සේ වදාලා ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ දන්නා කෙනාටයි දකිනා කෙනාටයි. කුමක්ද? යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ නූපං ආශ්‍රව නූපදන විදිහට. උපං ආශ්‍රව ගෙවෙන විදිහට කල්පනා කරන විදිහ. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නූපං ආශ්‍රව උපදිනවා, උපං ආශ්‍රව වැඩෙනවා. ඒ විදිහට කල්පනා කරනවා. එතකොට මේ කෙලෙස් ගෙවෙන විදිහට මනස හසුරුවන්න ක්‍රම ටිකක් තියෙනවා. එකක් එයාගේ දැක්මෙන්, එකක් සංවර වීමෙන්, එකක් සේවනය කරන දේ නුවණින් කිරීමෙන්, අනිත් එක ඉවසීමෙන්, අනිත් එක වැළැක්වීමෙන්, අනිත් එක දුරු කිරීමෙන්, අනිත් එක භාවනා කිරීමෙන්. ওই ක්‍රම ටිකෙන් අර යෝනිසෝ මනසිකාරය හදන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මොනවද? ඒ තමයි මේ අසෘතව පුතඥය ඉන්නවා. මෙයා දන්නේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය. ඒ නිසා ආශ්‍රව වැඩෙන විදිහටම හිතනවා. එයා මම කියලා මොනවා හරි දෘෂ්ටි කොටක පැටලෙනවා. හැබැයි සෘතවත් ආර්ය ශ්‍රාවකයා ඉන්නවා. සුතවාච ඔන්න දැන් සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ කවුද? සුතවාචකෝ භික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ ආර්යයන්න් දස්සාවි. ආර්ය දර්ශනින් යුක්තයි. ආර්යයන් වහන්සේලා දකිනවා.
ආර්ය ධම්මස්ස කෝවිදෝ ආර්ය ධර්මී දක්ෂයි. ආර්ය ධම්මේ සුවිනිවිතෝ ආර්ය ධර්මී මනාව හික්මෙනවා. සත්පුරුෂානන්දස්සාවි සත්පුරුෂ දර්ශනේ සත්පුරුෂයන්ගේ දැක්මෙන් යුක්තයි. සත්පුරුෂ ධර්මී දක්ෂයි. සත්පුරුෂ ධර්මී මනාව හික්මෙනවා. මානසිකරණීය ධම්මේ පජානාති. මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මානසිකාර කරන්න ඕන දේවල් දන්නවා. මානසිකාර නොකරන්න ඕන දේවලුත් දන්නවා. එතකොට එහෙම දන්න නිසා ඔහු මානසිකාර කරන්න ඕන දේ මොකද්ද? මානසිකාර නොකරන්න ඕන දේ මොකද්ද කියලා දැනුමකින් දැක්මකින් යුක්තයි. ඊට පස්සේ මෙයා දන්නවා මානසිකාර කරන්න ඕන දේ මොනවද? මානසිකාර කරන්න ඕනේ නැති. මානසිකාර කරන්න හොඳ නැති දේවල් තමයි ආශ්‍රව වැඩෙන විදිහට. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව වැඩෙන විදිහට කල්පනා කරන්න හොඳ නැහැ. ඇත්තටම කෙලෙස් ඇති වෙන විදිහට කල්පනා කරන්න හොඳ නැහැ. ඊට පස්සේ කල්පනා කරන්න ඕනේ කෙලෙස් ගෙවෙන විදිහට. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඔන්න දැන් මේක දන්නවා සුතවත් ආර්ය ශ්‍රාවකයා. මෙයා මොකද කරන්නේ? මෙයාගේ හකලන්ට ඕන කල්පනා කරන්න ඕන විදිහ මෙයා දන්න නිසා ඊළඟට කල්පනා නොකරන්න ඕන විදිහ මෙයා දන්න නිසා මෙයාගේ කෙලෙස් ගෙවෙනවා. මෙයා හොඳට කල්පනා කරනවා. කොහොමද කල්පනා කරන්නේ? ඔන්න දැන් බලන්න සුතවත් ආර්ය ශ්‍රාවකේ කල්පනා කරන විදිය. බලන්න යෝනිසෝ මනසිකාරයේ වැඩ කරන විදිය. සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකාරෝති. මෙන්න දුක කියලා දුක ගැන යෝනිසෝ මනසිකාරය කරනවා. දුක නුවණින් විමසන්න ඕන. දැන් අපි කියමුකෝ පංච උපාදානස්කන්ධේ නුවණින් විමසනවා කියන්නේ දුක විමසන්නේ. ආයතන 6, ස්කන්ධ ධාතු, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛ ආදී වශයෙන් නුවණින් විමසනවා මේවා තේරුම් ගන්නවා කියලා. ඒ යෝනිසෝ මනසිකාරය. දුක්ඛ සමුදය කියන්නේ පටිච්ච සමුපාදයට. පටිච්ච සමුපාදේ නුවණින් විමසනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය. දුක්ඛ නිරෝධය කියන්නේ පටිච්චසමුපාද නිරෝධය. අවිද්‍යාවත්වේ වාසේස විරාග නිරෝධහ සංකාර නිරෝධෝ ආදී වශයෙන් තියෙන්නේ. ඒ නිවන ගැන විමසන්නේ. අන යෝනිසෝ මනසිකාරය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය නිවනින් විමසනවා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. සත්‍තිස් බෝධිපාශික ධර්ම වලට. දැන් මේ සම්මා දිට්ඨිය ගැන මේ කතා කරන්නේ. මේ ඔක්කොම යෝනිසෝ මනසිකාරය. මේ කියන බණ තුළ හිත මෙහෙවනවා නම් ඒත් යෝනිසෝ මනසිකාරය. කෙලෙස් ගෙවෙනවා. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ චතුරාර්ය සත්‍ය නුවණින් විමසනවා. අන්න දැක්ම හදනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් විමසනකොට තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ මේ විදිහට යෝනිසෝ මනසිකාරය කරනකොට තීනි සංයෝජනානි පහියන්ති. සංයෝජන 3ක් ප්‍රහාණය වෙනවා. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඊමේ උච්චන්ති බික්කේ ආසවා දස්සනා පහතබ්බා. මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආසවයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙන්නේ කාටද? සෝතාපන්න කෙනාට. සෝතාපන්න වෙනවා කියන්නේ කාටද? සම්මා දිට්ඨියටපත් වුණා කියන එක. එහෙනම් සම්මා දිට්ඨියටපත් වෙන්නේ දර්ශනේ. දැක්මෙන්. එහෙනම් ඔහුගේ දැක්ම හදාගත්තේ මොන මනසකාරයෙන්ද? යෝනිසෝ මනසකාරයෙන්. යෝනිසෝ මනසකාරය කලේ කුමක්ද? චතුරාර්ය සත්‍යය. එහෙනම් චතුරාර්ය සත්‍ය ගැන දන්නේ නැතුව සම්මා දිට්ඨියක් උපදින්නේ නැහැ. මතකද ලොකු ස්වාමීන් වහන්සේගේ සෑම බණ පොතක්ම ආරම්භයේ උඩින් ලියලා තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ධර්ම දේශනා කියලා. මහා මෙවුනාවෙන් ඇහිච්ච සෑම බණ පදයක්ම ලොකු විශේෂයෙන් ගත්තොත් ලොකු ස්වාමීන් වහන්සේ
ලොකු ස්වාමීන් වහන්සේ අපේ හදවත් වලට ලං වුණේ සමීප වුණේ චතුරාර්ය සත්‍ය දේශනා කරපු දේශකයන්න් වහන්සේ. චතුරාර්ය සත්‍ය දේශනා කරපු අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. චතුරාර්ය සත්‍ය අපිට කියලා දුන්න අපගේ ගුරු දෙවිඳු. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇතිකරන්ට අපිට පිහිට වෙච්ච කෙනා. සම්මා දිට්ඨියට කරුණු කියපු කෙනා. නිවන් මාර්ගයේ දොර ඇරලා දෙන්න අපිට උපදෙස් දුන්න කෙනා. නිවන අපිට පෙන්වන්න මහන්සි වෙච්ච කෙනා. ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි චතුරාර්ය සත්‍ය කියන වචනේ ගම් නියංගන් සිසාරා රැවුදුන්නේ. දැන් හැම channel එකකම හැම රේඩියෝ එකකම හැම බණකම චතුරාර්ය සත්‍ය කියන වචනේ කතා වුණාට ඉස්සර චතුරාර්ය සත්‍ය කියන එකක් කතා වුණේ නැත. අපි මැරිලා ඉපදුන්නේ අපිටත් පුංචි කාලේ මතකයි. මීට අවුරුදු 20කට 21කට විතර කලින් හැම බණකම මෙතේ බුදුන් දැක නිවන් දැකපන් කියලා තමයි හැම බණක්ම අවසන් වෙන්නේ. ඒතකොට ඒකාසේ මොනවා හරි කතාවක්, කයි කතන්දර, සුරා සූදුව ගැන ඔය ගැන මොකක් හරි කතා කරනවා. විහිළු තහළු, ඕප දූප, දෙබස් ඕවා තමයි බණ වලට ගියේ. එක එක විදිහට මේ තමා තුළින් චතුරාර්ය සත්‍ය දකින්න ඕන කියන එකක්, තමා තුළින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියන එකක්. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? ඒ චතුරාර්ය සත්‍ය කොහොමද නුවණින් විමසන්නේ කියලා අපිට ඇහුන්නේ. ඒක ඇහුනේ මහමෙවුනාවේ. ඇත්තටම නිවන් දැකීම පිණිස මාවත විවෘත කළේ මහමෙවුනාවේ. මේක සත්‍යයක් මේ කියන්නේ. මේක බොරුවක් නෙවෙයි. මේක මොසාවක් නෙවෙයි. ඒක දැන් හැමතැනම පැතිරුණා. ඒ නරක නෑ. පැතිරිය යුතුයි. හැම කෙනාගේම මුව තුඩ රැවුදෙන්න ඕන චතුරාර්ය සත්‍ය කියන වචනේ. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙලා චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. අන්නේ ආර්ය සත්‍ය යම් කිසි කෙනෙක් නුවණින් විමසනවාද ඔහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. එහෙමයි සෝවාන් වෙන්නේ. චතුරාර්ය සත්‍ය ගැන වචන මාත්‍රයක් දන්නේ නැතුව මේ අත් දෙක පියාගෙන සතියක් ඉඳලා ඇඟ ගැස්සිලා ගිය ගමන් මං සෝවාන් වුණා කියලා හිතන එක. ඔහුගේ මේ සසරේ මෙතෙක් ඔහු මුලා වුණා වගේම එක්තරා අවස්ථාවක්. නමුත් එයා වචනයක් දාගෙන සෝවාන් කියලා. යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධේ නුවණින් විමසුවොත් ඔහු විමසන්නේ දුක. මේ පංච උපාදානස්කන්ධය හේතු නිසා හටගන්න හැටි විමසුවොත් ඔහු විමසන්නේ දුක්ඛ සමුදය. හේතු නැතිවීම පංච උපාදානස්කන්ධේ නැති වෙන හැටි විමසුවොත් එහෙම ඔහු විමසන්නේ දුක්ඛ නිරෝධය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔහු සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩනවා කියන්නේ ඔහුගේ විමසීම තියෙන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ. ආයතන 6 තුල පටිච්ච සමුප්පාදේ මේ ඔක්කොම තුල තියෙන එකයි. ඒ නිසා පින්වතුනි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තුලින් සමත විදර්ශනා උපදින්න පුළුවන්. නමුත් සමතේ තුලින් යෝනිසෝ මනසිකාරය ඒකාන්තයෙන් උපදිනවා කියලා එකක් නෑ. ඒ කියන්නේ භාවනා සමාධියකින් යෝනිසෝ මනසිකාරය උපදිනවා කියලා එකක් නෑ. හැබැයි යෝනිසෝ මනසිකාරය කළොත් භාවනා සමාධියක් උපදිනවා කියන එක වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න සෝවාන් වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන දැක්මෙන්මයි. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්මයි සෝවාන් වෙන්නේ. භාවනා වශයෙන් ආශ්‍රව ප්‍රහාණය කරන්න තියෙන්නේ සෝවාන් වෙච්ච කෙනා බොජ්ජංග වශයෙන් භාවනා වඩන්න ඕන. ඒක තමයි යාගේ අවශේෂ මාර්ගඵල දියුණු සිද්ධ වෙන්නේ. ඒක මේ සූත්‍රයේම අවසානට විස්තර කරනවා. මේ සූත්‍රයේ අවසානයේ දේශනා කරනවා දර්ශනීය ප්‍රහාණය කළ යුතු ආශ්‍රව දර්ශනීය ප්‍රහාණය වෙන්න ඕන කියලා. ඒ කියන්නේ සෝවාන් වෙන්න නම් චතුරාර්ය සත්‍ය දර්ශනීයම ඕන. ඒ සෝවාන් වෙනවා කියන එක ඉවසීමෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ.
කියන්නේ සෝවාන් වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වීමනේ. ඒක ඉවසීමෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒක භාවනාවෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒක ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. වැළැක්වීම තුලින් දුරු කිරීම තුලින් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ සංයෝජන තුන ප්‍රහාණය වෙන්නේ දර්ශනයෙන්මයි. චතුරාර්ය සත්‍ය නුවණින් විමසීම තුලින්මයි. එහෙනම් සම්මා දිට්ඨිය උපදින්න නම් හොඳ මානසිකාරයක් තියෙන්න ඕන. ජීවිතේ හොඳට විමසන්න ඕන කොටස් හතරකට දාලා. තමයි දුක, සමුදය, නිරෝධ මාර්ග. එහෙනම් නිවන් දකින්න කැමැති, ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණෙනු කැමැති, සම්මා දිට්ඨිය උපද්දවා ගන්න කැමති කෙනෙක් අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය ගැන පුදුම දැනුමකින් ඉන්න ඕන. හොඳ විමසීමකින් ඉන්න ඕන. ඒ නිසා තමයි සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දංශක කියලා අපි වචනෙන් චතුරාර්ය සත්‍ය විස්තර කළා. ලොකු ස්වාමීන් වහන්සේ මීට අවුරුදු 20ක ගානක ඉඳලා දේශනා 10 ගානකින් විස්තර කළේ මේ චතුරාර්ය සත්‍යය. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ කොච්චර නිවැරදිව ධම්මාවත අපිට පෙන්නලා තියෙනවද කියලා බලන්න. ඇයි හේතුව? නිවන් දකින්න ඉස්සෙල්ලාම සම්මාදිට්ඨිය ඕනනේ. සම්මාදිට්ඨිය තියෙන කෙනා ඊටු ටික කරගන්නවාමයි. කවුරු හරි උදව්වට හිටියත් නැතත්. අපරපත්‍ය සත්තු සාසනේ. තවත් කෙනෙක්ගේ උදව්වක් නැතුව සාසනේ ඊටු ටික කරගන්නවා. එහෙනම් තවත් කෙනෙක්ගේ උදව් අවශ්‍ය වෙන්නේ සම්මාදිට්ඨිය උපද්දවා ගන්න කල විතරයි. ඒ කියන්නේ ඒකට අතිශයින්ම ඕන. තවත් කෙනෙක්ගේ උපකාරයක් නැතුව තමන්ට නිවන් මාර්ගය දියුණු කරගන්න පුළුවන් කියන එකට ස්ථිරතාවය දීලා තියෙන්නේ සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ. එතෙක් යහු කල්යාණ මිත්‍රයෝ නොකඩවා ඇසුරු කළ යුතුයි. කල්යාණ මිත්‍රයන්ගේ ශ්‍රී සද්ධර්මය මනාව ශ්‍රවණය කළ යුතුයි. හැබැයි ඉතින් සම්මාදිට්ඨියටපත් වුණාට පස්සේ ඔහු ඉතින් මුල අමතක කරනවා කියලා එකක් නැහැ. ඔහු දන්නවා Tamanට සැලසුණ යහපත. ඔහු කල්යාණ මිත්‍රයන්ගෙන් ඈත් වෙන්නේ නැහැ. හැමදාම මේ හදවත කල්යාණ මිත්‍රයන්ගේ පහකමල් අභියස තියෙනවා. ඔවුන්ගේ සවම්පත් හැමදාම කල්යාණ මිත්‍රයන්ගේ මුවඟ බණපදයේ තුල තියෙනවා. ඔවුන්ගේ නාසය හැමදාම පැතිරෙන සීල සුගන්ධයත් එක්ක තියෙනවා. ඔවුන්ගේ කය ධර්මයෙන් තෙත් වෙන ප්‍රීති සුඛයත් එක්ක තියෙනවා. හරි සුන්දරයි වෙනවත්නේ මේ සෝතාපන්න භාවය කියන්නේ. සම්මා දිට්ඨියටපත් වීම කියන එක. පැතිය යුතුයි. සිහිකල යුතුයි. උත්සාහ කළ යුතුයි. සෝතාපන්න බව පිණිස. සෝවාන් වෙන්න කැමති කෙනා සම්මා දිට්ඨිය දිනු කරන්න ඕන. සම්මා දිට්ඨිය දිනු කරන්න නම් චතුරාර්ය සත්‍ය නුවණින් විමසන්න ඕන. මේ ඔක්කොටම තමන්ගේ මානසිකාරය හදා ගන්න ඕන. මානසිකාරය කොමනි මානසිකාරයක් වෙන්න පුළුවන්. මානසිකාරය කියන එක ඔක්කොටම තියෙනවා. හරකටත් තියෙනවා. හරකටත් මානසිකාරය තියෙනවානේ. හරකත් කන්න ඕන වලුත් තෝරගන්නවා, කන්න නැති වලුත් තෝරගන්නවා. හරකගේ ලගින්න ඕන තැනත් තෝරගන්නවා, ලගින්න ඕන නැතත් තෝරගන්නවා. හරකටත් මානසිකාරය තියෙන නිසා අල්ලපු ගෙවල් වල ගාල් වලට රින්ගන්න නැතුන් මේ ගෙදර තමන්ගේ ගාලටම රින්ගනවා. මානසිකාරයක් තියෙන නිසා. ඒ වඳුරටත් තියෙනවා. සත්තුන්ටත් තියෙනවා මානසිකාරය. නමුත් යෝනිසෝ මානසිකාරයේ තියෙන්නේ බුදු කෙනෙක්ගේම ශ්‍රාවකයෙකුට විතරයි. ඔහු කල්පනා කරන විදිහින් කෙලෙස් ගෙවෙනවා. කෙලෙස් ගෙවෙන කල්පනාව මොකද්ද? චතුරාර්ය සත්‍ය විමසීම. චතුරාර්ය සත්‍යයට සවන් යොමු කරනවා. චතුරාර්ය සත්‍යයට හිතේ දොරටු විවෘත කරනවා. මේ මනස ආර්ය සත්‍ය ඥාණයෙන් පුරව ගන්නවා. හොඳට චතුරාර්ය සත්‍ය අහන්න ඕන. හොඳට අහන්න ඕන. එහෙනම් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන එක තෝර බේර ගන්නවා. ඔන්න දැන් ඊට පස්සේ මේ සබ්බාසව සූත්‍රය ඊළඟට විස්තර කරනවා. නමුත් සම්මාදිට්ඨියට මූලික කරුණු ටිකක් තමයි මම මේ විස්තර කළේ. මොකද අපිට සම්මාදිට්ඨිය එච්චර උපකාරයි.
සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තිබ්බනම් ඒ ඇති. සම්මා දිට්ඨියෙන් තමයි නිවන් මාර්ගයේ දොරටු අරින්නේ. ඒ නිසා පින්වතුනි ඔන්න භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ සබ්බාසව සූත්‍රය දේශනා කළා. මේ චතුරාර්ය සත්‍ය දර්ශනින් තමයි සම්මා දිට්ඨියටපත් වෙන්නේ, සෝවාන් වෙන්නේ කියලා. එහෙනම් ඒ වගේම අධිගණගත විශේෂ කාරණාවක් තමයි යෝනිසෝ මනසිකාරය මොකද්ද, අයෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ නෝපං කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ඉපදෙන්නේ නැති විදිහටම කල්පනා කරනවා. ඉපදිලා තියෙනවා නම් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ඒවා ප්‍රහාණය වෙන විදිහට කල්පනා කරනවා. ඕක යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නෝපං ඉපදිලා නැති කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ඉපදෙන විදිහට හිතනවා. ඉපදිලා තියෙන කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව දියුණු වෙන විදිහට කල්පනා කරනවා. ඒක අයෝනිසෝ මනසිකාරය. එතකොට මේක තෝරා බේරගන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. අශ්‍රුතව පුතඥය මේක දන්නේ. හැබැයි යෝනිසෝ මනසිකාරය මේකයි, අයෝනිසෝ මනසිකාරය මේකයි කියලා හරියටම කෙනෙක් දැනගත්තොත් ඔහු ආශ්‍රවසය කරනවා. ඔහු ආශ්‍රවසය කරනවා. ඉතින් ඒ නිසා අපි කාතුලත් යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය කියන දෙකම වැඩ කරනවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරය ප්‍රහාණය කර ගන්න ඕන. යෝනිසෝ මනසිකාරය උපද්දවා ගන්න ඕන. ඒකට අපිට කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕන. ශ්‍රී සද්ධර්මයේ ඇහෙන්න ඕන. ඉතින් ඒ නිසා අද සිත් පතනවා. මේ රැස් කරගන්න තිබුණා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාරය අනුහසින් අපි කාතුලත් යෝනිසෝ මනසිකාරය වැඩේවා. යෝනිසෝ මනසිකාරයෙන් වැඩේවා. යෝනිසෝ මනසිකාරය තුලින් දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය කළා. සම්මා දිට්ඨියට ස්ථිරවපත් වීමේ වාග්ය උදා වේවා කියලා සිත පතනවා. ඉතින් පින්වතුනි මේ යෝනිසෝ මනසිකාරය කියන එක පිනත තමයි ඇති වෙන්නේ කියලා නිදිකණ්ඩ සූත්‍රයේ තියෙනවා. ඒ නිසා ගොඩාක් පින් කරන්න ඕන. පිනෙන් තමයි අපිට මේ කුසලතා ඇති කරන්නේ. ඉතින් අපි පින් අනුමෝදන් කරමු. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්ව දරූ පින්වතුන්ට ප්‍රධාන අරමුණ වුණේ කුස්වල රද්දොළුගම පදිංචිව සිට මීට වසර 3කට පෙර මිය පරලෝකීය දයා ලොකු පෝනාගම මෑණියන්ට පින් අනුමෝදන් කරන්ට ඉතාලියේ පදිංචි අජන්තා නිල්මිනී උපුල් ආයෝනී ඉරේසා යන පවුලේ සියලු දෙනා පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නේ දයා ලොකු පෝනාගම මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා ඉතුමේ ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා පරලෝක සැපේ වේවා කියලා අපි පින් පමුණවනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ පින්වතුන් දැහැමින් රැකගනිත්වා. ඒ වගේම පින්වතුනි මේ මිහිරි බණ පදයක් ගානේ අපිට මනාව විස්තර කරමින් මේ ශ්‍රී සද්ධර්මයට අපිව කැඳෙව්වු මේ ධර්මය අපිට පහදා දුන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබටත් ඒ වගේම මේ ධර්මයේ මනාව ඉගෙන ගන්න අපටත් අනුග්‍රහ කළේ ලොකු ස්වාමීන් වහන්සේ. මාව මේ ධර්මාසනයේ හිඳිවි මගේ ලොකු ස්වාමීන් වහන්සේ. ඔබට මේ ධර්මයේ අස්වන්නේ ලොකු ස්වාමීන් වහන්සේ. පින්පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපෙස්සක දූපතුන්ටත් දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව දර්ශනයෙන් ප්‍රහාණය කළ සියලු ආශ්‍රව ප්‍රහාණය කිරීමේ භාග්‍ය උදා වේවා. ඒ වගේම අමුණුවත්තේ පදිංචිව සිටින එල්.පී. යසවතී කුරුණෑගල මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා. අජන්තා උපුල් අයෝනි ඊළඟට ඉරේසා මනෝද්‍යා අමාලී නිතුල ලෝචනී චමෝද්‍යා යන දරු මුණුබුරන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. අජන්තා නිල්මිනී ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේලා ඒ පවුලේ සියලු දෙනා අද මේ ධර්ම දානයේ ලෝකයටම සැලසුවා. ඒ පින් බලෙන් ඔවුන්ට සම්මා දිට්ඨිය උපදවා ගන්නට වාසනාව ලැබේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍ර ආදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට සසර දුකෙන් නිදහස් වෙන්න මේ රැස් කරන සියලු පින් හේතු වාසනා වේවා.
සම්මා දිට්ඨියම ඇති වේවා. යෝනිසෝ මනසිකාරයම දියුණු වේවා කියලා සිත පතනවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.